report about what is going on around the world. ලෝකයේ වටේ කුමක්ද මේ පිළිබඳව සිදුවන්නේ කියන වාර්තාව ගෙනෙන්නට කැමති. So now you have some ideas about PCs like from Pakistan and other countries. පාකිස්තාන නොයෙකුත් අනෙකුත් රටවල් ගැන තොරතුරු ඔබට ලැබිලා ඇති. But I want to give you a whole picture. ඒ නමුත් දැන් මුළු සම්පූර්ණ පින්තූරය මම ඔබට පෙන්වන්න කැමතියි. I will try to fit in 15 minutes. මම මිනිත්තු 15ක් තුළ මේක අවසන් කරන්න උත්සාහ කරන්නම්. That's the time that's given to me. එච්චරයි මට දීලා තියෙන්නේ. So we started this ministry in 2012. 2012 මේ සේවය පටන් ගත්තා. February. පෙබරවාරි මාසේ. And the team went to Miami, United States. United States වලට අපගේ කණ්ඩායම ගියා. But I want to tell you, it was not about strategy. මේක මේ උපක්‍රම ගැන කතා කරන්න වූ දෙයක් නොවේ. But it was not about our own willingness. අපගේම කැමැත්ත පිළිබඳ කාරණාවක් නොවේ. But we just thought that we need to do according to the Bible. එනමුත් අපි හිතුවා බයිබලයේ අනුව අපි ක්‍රියා කරන්න අවශ්‍යයි කියලා. The Bible told us that there is disciples around the world. බයිබලයේ කියනවා මුළු ලෝක වටාම වාසයේ ගෝලයන් සිටින බවට. Just as Acts chapter 16, 17, 18. ක්‍රියා 16, 17, 18 කියන Paul just found Lydia, Jason, Priscilla and Aquila. හරියට පවුල්තුමා ලිඩියා, ජේසන්, ප්‍රිස්කිලා, අක්විලා වැනි අයව සොයාගත්තා වගේ. And bam, that was it. එච්චරයි. Right? Paul didn't train them for 10 years. පවුල්තුමා උන්ව අවුරුදු 10ක් අරගෙන පුහුණු කරේ නැහැ. God just prepared them. දෙවියන් සෝම සූදානම් කළා. And Paul, who had the gospel, එනමුත් ඒ හදවත තිබුණා වූ පවුල්තුමා was sent to that person. ඒ මනුෂ්‍යයා ළඟට යවනු ලැබුවා. So by grace of God, we were able to realize the gospel of the Bible. එමනම් දෙවියන්ගේ කරුණාව කරන කොටගෙන බයිබලයේ සුභාරංචිය තේරුම් ගන්නට අපිට පුළුවන් වුණා. And we brought it to Miami. එමනම් මයාමි වලට අපි මේක ගෙනාවා. But we didn't know anyone. අපි කිසි කෙනෙක්ව දැන සිටියේ නැහැ. What would you do if you do not know anyone and still think that you need to find somebody who will save Miami? ඒ ස්ථානයේ ඔබ කිසි කෙනෙක්ව දන්නේ නැහැ. ඒ නමුත් කාව හරි සොයා ගන්න ඕනේ කියන අවශ්‍යතාවය ඔබ සිටිනවා නම් මොකක්ද කරන්නේ? You need to save Sri Lanka, then what do you need to do? ඔබට ලංකාව ගලව ගන්න අවශ්‍යයි නම් ඔබ කුමක්ද කළ යුත්තේ? Just like Pastor Nimal have shared, we need to find the worthy ones. Pastor Nimal කිව්වා ආකාරයට ඒකට සුදුසු අයව අපි තෝරාගත යුතුයි. So we went to Miami. ඉතින් අපි මේ ස්ථානෙට We ගියා. actually contacted different people, ඒ ස්ථානයේ ඉන්න විවිධ මනුෂ්‍යයන් එක්ක සම්බන්ධ වුණා. churches, organizations, ආයතනයන්, සභාවන්, even CEOs, CEOs ලා හම්බ වුණා. because Miami is popular for these big businesses. මක්නිසාද මේ ස්ථානය ලොකු ව්‍යාපාරවල් වලට මේ ප්‍රසිද්ධව තිබුණු නිසා Many times we were ignored or rejected. ඉතින් බොහෝ අවස්ථාවන් වලදී අපිව ප්‍රතික්ෂේප කරා, අපිව නොසලකා හැරියා. But God led us to this missions organization for Cuba. කියුබා රට උදෙසා වැඩ කරනා වූ මේ මිෂන්ස් ඕගනයිසේෂන් එකට අපව දෙවියන් වහන්සේ මඟ පෙන්වුවා. And there we shared the gospel. ඒ ස්ථානයේ අපි මේ සුභාරංචිය බෙදාගත්තා. And they accepted it, and the lady introduced us to the secretary have introduced us to her pastor. ඉතින් ඔවුන් අපව පිළිගත්තා. ඒ සිටියා වූ ලේකම් ඇයගේ පාලකතුමාට අපව මුණ ගැසලා දුන්නා. So we helped the church, අපි ඒ ස්ථානයට ගියා ඒ සභාවට. not with financial help, with financial help. not with financial help, කිසිම ආර්ථික මේ සපෝට් එකක් ඇතුව නොවේ. not with some type of program. නිකම් ප්‍රෝග්‍රෑම් එකක් ලියාගෙන ඒ අනුව නොවේ. We helped them with this gospel. නමුත් ඔවුන්ව මේ සුභාරංචිය තුලින් ඔවුන්ට අපි උපකාර කළා. And we went out to evangelize together. ඉතින් අපි එක්කව පිට ගියා මේ ඉවැන්ජලිස්ට් කරණයේ යෙදෙන්නට. And his church started to be transformed. ඉතින් ඔවුන්ගේ මේ සභාව පරිවර්තනය වෙන්න පටන් ගත්තා. And he introduced us to Guatemala. ඉතින් ගෝඨමාලා වලට අපිව අඳුනලා දුන්නා. And Mexico. මෙක්සිකෝ වලට. And there we have found disciples. ඒ ස්ථානයේ අපි ගෝලයන් සොයාගත්තා. And they're still working with us today. ඔවුන් අදටත් අප සමග වැඩ කරනවා. And one country led to another country. ඉතින් එක රටෙන් තවත් රටකට අපි ගියා. And the Cuban missions organization මේ කියුබා මිෂන්ස් ඕගනයිසේෂන් එක invited us to Cuba. කියුබා වලට අපව ආරාධනා කළා. And when we went to Cuba, අපි කියුබා වලට ගියාම and for our third visit, අපේ තුන්වෙනි බැහැදැකීමේදී
but before that we could not find anyone. ඊට ඉස්සෙල්ලා අපි තාමත් දැන සිටියේ නැහැ. We were basically ripped off. ඇත්ත වශයෙන්ම with God. Ripped off. They lied that they received a lot of money and හරි ඇත්ත වශයෙන්ම ඔවුන් අපිව පාවිච්චි කරා අපගේ මුදල් ලබාගත් මෙවැනි දේවල් පමණයි කළේ. they deceived us. Yes. But on the third visit, එනම තුන්වෙනි බැහැදැකීමේදී we found one disciple. එක ගෝලයෙක්ව අපි හඳුනාගත්තා. He was a professor at a theological seminary. ඔහු මේ බයිබල් විදුහලක ප්‍රොෆෙසර් කෙනෙක් හැටියට සේවය කරමින් And he was in charge of this evangelism in his denomination. ඔහුගේ ඒ නිකාය තුල මේ සුභාරංචි පිළිබඳ කාරණාවට වක්කිය යුතු පුද්ගලයෙක්ව වැඩ කරමින් සිටියා. But regardless of his position or background, he truly accepted the gospel. ඇත්ත වශයෙන්ම ඔහුගේ පසුබිම කෙසේ වුවත් ඔහුගේ තත්ත්වය කෙසේ වුවත් අපව ඔහු පිළිගත්තා. So we shared the gospel with him. ඉතින් ඔහු සමග අපේ සුභාරංචිය බෙදාගත්තා. And we helped him with the messages. ඉතින් මේ දේශනාවන් පණිවිඩයන් සමග ඔහුට උපකාර කළා. And 6 months later we went again. මාස 6කට පසු අපි නැවතත් ගියා. Do you know what happened? ඔබ දන්නවද කුමක්ද වුනේ? He had built several churches. ඔහු සභාවන් කීපයක් ගොඩනගා තිබුණා. More amazingly, he had contacted 27 denominations and gathered these leaders. ඊට වඩා පුදුම දෙයක් නම් නිකායන් 27කින් නායකයන්ට කතා කරලා ඔවුන්ව කැඳවා ඔවුන් රැස්වීම තබලා තිබුණා. It's such an amazing thing to happen in Cuba because it's a communist country. ඒක කියුවාව ගත්තම අපි ඒක කමියුනිස්ට් වාදයේ තිබෙනා වූ රටක්. And they're not happy when many people gather together. ඉතින් මේ වගේ බොහෝ අය එකතු වෙනවට ඔවුන් කැමති නැහැ. So in the Cuban history, ඉතින් ඒ කියුබා ඉතිහාසයේ more than 10 denominations gathering together did not happen before. ඉතින් නිකායන් 10කට වඩා එකට එකතු වුණු මෙවැනි කාරණාවක් මීට කලින් කවදාකවත් වෙලා තිබුණේ නැහැ. So for our next visit, ඉතින් අපි ඊළඟ බැහැදැකීමේදී we decided to do the national evangelism movement. ඉතින් අපි තීරණය කරා අපගේ national evangelization movement එක කරන්නට. So we brought all the disciples we found from other countries to Cuba. ඉතින් අනෙකුත් දේශයන් වල ඉන්නා වූ ගෝලයන්වත් අපි කියුබා වලට කැඳෙව්වා. And we went to 16 states of Cuba together. ඒ කියුබා වල තිබෙන්නා වූ ප්‍රාන්ත 60කට අපි එකට එකතුව ගමන් කළා. It was possible because the disciples we found have already found other disciples in these 16 states. 16 is it? 16. Okay. ප්‍රාන්ත 16ක්. ඉතින් අපිට ඒක පහසුවෙන් කරගන්නට පුළුවන් වුණා. මන්දසන අපිට ලැබුණා වූ ඒ ගෝලයා ඒ වෙනකොටත් ඒ ප්‍රාන්ත 16 තවත් ගෝලයන් සමග සම්බන්ධ වී තිබුණා. So we find disciples from each countries, ඉතින් අපි සෑම රටකම ගෝලයන්ව තෝරාගෙන and these disciples will find disciples in their cities. ඉතින් මේ ගෝලයන් තුලින් ඔවුන්ගේ දේශීය නගරවල තුල ඉන්නා වූ ගෝලයන්ව හඳුනගන්නවා. And these people in the city will find disciples in the villages. ඉතින් මේ නගර තුල ඉන්නා වූ ගෝලයන් ඒ ගම්මාන තුල ඉන්නා වූ ගෝලයන්ව ඔවුන් සොයා ගන්නවා. So that's what happened, and within 2 years, ඉතින් මේකයි සිදු වුණේ අවුරුදු දෙකක් ඇතුළත 100,000 times the gospel has been proclaimed. how many times 100,000 times. 100 වතාවක් 10 වතාවක් මේ සුභාරංචිය ප්‍රකාශ කරනු ලැබුවා. So I usually talk about Cuba a lot. ඉතින් මම කියුබා ගැන මම ගොඩාක් කතා කළා. But similar thing have happened in Venezuela, වෙනිසුවෙලා වල මේකමයි සිදු වුණේ. in El Salvador, අනෙකුත් තැන්වලත් මෙසේමයි සිදු වුණේ. and other Latin American countries. as well. අනෙකුත් ලතින් ඇමරිකානු රටවල් වලත් මෙසේමයි සිදු වුණේ. And when we went to Chile, අපි චිලි වලට ගියාම and we met a pastor from Pakistan. පාකිස්තාන් වල පාස්ටර් කෙනෙක්ව අපිට මුණ ගැසුණා. That's how God guided us to Pakistan. ඒ තුලින් තමයි දෙවනාන්සේ අපිව පාකිස්තාන් වලට මඟ පෙන්නුවේ. And there also the door to Arab Emirates have opened. තවත් බොහෝ දොරටු ඒ තුලින් අපිට විවෘත වුණා. And last year in December, ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ we also went to Africa. අපි ඇෆ්‍රිකා වලට ගියා. We went to Kenya and Uganda. කෙන්යා වලටත් උගෑන්ඩා වලටත් ගියා. And God has opened the door after door. දෙවනාන්සේ දොරටුවක් පස්සේ තව දොරටුවක් විවෘත කරමින් සිටියා. Now we are connected to 34 African countries. එවනම් අප්‍රිකානු රටවල් 34ක් සමග අපි සම්බන්ධ වෙ තිනවා. Up to today, we have found disciples from 65 nations. එනම් අද දවස දක්වා දේශයන් 65ක් තුල අපි ගෝලයන් සොයාගෙන සිටිනවා. And they're just growing organically.
ඒක දිගටම ඒක වර්ධනය වෙමින් පවතිනවා. And next year, ඊළඟ අවුරුද්දේ we're expecting for 100 nations to be connected. දේශ 100ක් අප සමග එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. And after 2 and 3 years later, අවුරුදු දෙකක් තුනකට පසුව we are praying to enter all the 200 or 250 nations. අපි මේ 250ක් රටවල් අපි ළඟා වෙයි කියලා අපි විශ්වාස කරනවා. And afterwards, ඉන්පසු we're going to enter all the ethnicity groups. සියලුම ජාතීන් අපි එකට එකතු කර ඒ ඔවුන් ළඟට අපි ළඟා වෙන්නට යනවා. Like little tribes හරියට අනිකුත් ගෝත්‍ර and villages. ගම්මාන We want to find all the disciples there. අපිට ඕනේ ඒ ස්ථානයේ ඉන්න සියලුම ගෝලයන්ව දැනගන්නට. And we're going to testify that Jesus is the Christ together. ඒ සමගම ඔවුන් සමගම එකතු වී අපි යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියලා සාක්ෂි දරන්නට යනවා. So I made a very brief report. තාමත් කෙටි වාර්තාවක් ඔබ ඉදිරියේ මම තැබුවා. It is because I wanted to know that it's not just a story about Asia. මක්නිසාද මම කැමති වුණා ඔබට කියන්නට මේක ආසියානු රටවල් වල කතාවක් පමණක් නොව God is doing world evangelization. දෙවියන් වහන්සේ ලෝක ඉවැන්ජලිස්ට්කරණය කරමින් සිටිනවා. And in Latin America, we stayed there for 4 or 5 years. ලතින් ඇමරිකාවල you stayed We went in and did our ministry. ලතින් ඇමරිකාවල අපි අවුරුදු 5ක් තිස්සේ අපි ගොස් සේවය කරමින් සිටිනවා. And God is opening door a lot faster in Africa. එනමුත් දෙවියන් වහන්සේ ඇෆ්‍රිකාවල ඉතාමත් ඉක්මනින් දොරටු විවෘත කරමින් සිටිනවා. And we believe that time for Asia will come soon. ඒත් එක්කම අපි විශ්වාස කරනවා ආසියා රටවල් වලට උන්වහන්සේගේ වෙලාව ඉක්මනටම පැමිණෙයි කියලා. And I truly hope that we'll be able to see you in the field of world evangelization. ඉතින් අපි මම විශ්වාස කරනවා අපට ඔබව දකින්නට පුළුවන් වෙයි කියලා ලෝක ඉවැන්ජලිස්ට් කරණය කරනව එක්කතේ ඔබ සිටී කියා. So that when our Lord's come